තෙරුවන් සරණයි අපේ හැමදෙරෝනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP education ආයතනය එවැගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගම එකට අත්වැල් බැඳගෙන ප්‍රාචීන භාෂාවන්ගේ දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන අපේ හාමුදුරුවන් වහන්සේලාගේ දරුවන්ගේ වගේම මෙහෙණින් වහන්සේලාගේ යහපත සුබසිද්ධිය අපේක්ෂාවෙන් ගෙන එන DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන යටතේ ප්‍රාචීන පණ්ඩිත අවසාන පරීක්ෂණයෙහි පාලි තුන්වන ප්‍රශ්න පත්‍රය පාලි සාහිත්‍ය ඉතිහාසයට අදාළව ඉදිරිපත් කරනු ලබන පාඩම් මාලාවේ 73 වන පාඩමයි අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ඒ වගේම මේ පාඩම අද දවසේ සම්බන්ධ වෙන්නේ අභිධර්ම පිටකයත් සමග අභිධර්ම පිටකයට අදාළව ඉදිරිපත් කරන අවසන් පාඩම හැටියට මේ දක්වා අපි පාඩම් ගණනාවක් ඔස්සේ අභිධර්මයේ ආරම්භය කෙසේ සිදු වූයේද එහි සංවර්ධනය සහ සංවර්ධිත අවධි පිළිබඳව නැත්නම් සංවර්ධනය වූ යුග පියවර පිළිබඳව කතා කරගෙන ආවා. ඊට සමගාමීව සප්ත ප්‍රකරණයට අයත් ග්‍රන්ථ කෙටියෙන් හඳුනා ගනිමින් එකී ග්‍රන්ථයන්හි උපයුක්ත ක්‍රමවේදාදිය පිළිබඳවත් දල අවබෝධයක් ලබා ගනිමින් මේ පාඩම් කිහිපය පුරාවටම අපේ දැනුම වර්ධනය කරගත්තා. අද දවසේදී එහි අවසන් පාඩම හැටියට අභිධර්ම පිටකයේ අවසන් සංවර්ධිත අවස්ථාවන් කීපය පිළිබඳව අවධානය යොමු කරන්නට අපේක්ෂා කරනවා. පසුගිය පාඩමේදී අපි කතා කළා පිටක යුගයෙන් පසුව එනම් අභිධර්ම පිටකයෙන් පසුව අභිධර්ම සාහිත්‍යය තවත් පියවර 4ක් යටතේ සංවර්ධනයට පත් වූ බවත් එයින් පළමුවෙන්න අට කතා සාහිත්‍ය බවත් එම අට කතා සාහිත්‍යයට අයත් කෘති කවරේද ඒවා පිළිබඳ මූලික තොරතුරු මොනවාද කියන කරුණු පිළිබඳව මින් පෙර පාඩමේදී අපි කතා බහක් කළා. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා කරන්නේ අභිධර්ම අට කතාවන්ගෙන් පසුව රචනා වූ අභිධර්ම කෘති පිළිබඳව එහෙම නැත්නම් ඉන්පසු අවධීන් වල කෙරුණු අභිධර්ම රචනාවන් පිළිබඳව එහෙමත් නැත්නම් අටුවා යුගයෙන් පසුව අභිධර්ම සාහිත්‍යය කෙලෙස සංවර්ධනය වූයේද යන්න පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරන්නට කතා බහ කරන්නට සාකච්ඡා කරන්නට අපි පසුගිය පාඩමේදී තොරතුරු ගලපාගත් පරිදි අභිධර්ම පිටකයෙන් හෙවත් සප්ත ප්‍රකරණයෙන් පසුව අපට හමු වුණ අභිධර්ම අට කතා සාහිත්‍යය. එම අභිධර්ම අට කතාවන්ගෙන් පසු ඊළඟ යුගය හැටියට සලකන්නේ අභිධර්ම ටීකාවන් ලියවුණු වකවානුව. මේක අභිධර්ම පිටකයෙන් පස්සේ අභිධර්මයේ සංවර්ධනයට පත්වීම පිළිබඳ සලකා බලන විට එහි දෙවන අවස්ථාව හැටියට සලකන්නට
පුළුවන්කම තියෙනවා. එම අවස්ථාව එම දෙවන අවස්ථාව නිරූපණය කරන්නේ අභිධර්ම ටීකා ග්‍රන්ථවලින්. මේ ටීකා ග්‍රන්ථ වල අරමුණ කල්පනා කරලා බැලුවොත් මේ ටීකා ග්‍රන්ථයන් රචනා වෙන්නේ එහෙම නැත්නම් මේ ග්‍රන්ථවල අරමුණ අභිප්‍රාය බවට පත් වෙන්නේ අර මුලින් කියපු අට කතාවල දුරවබෝධ තැන් නොතේරෙන තැන් ගැටලු සහිත තැන් පැහැදිලි කිරීම. ඔබ වහන්සේලාට දරුවන්ට මෙහෙණින් වහන්සේලාට මතක ඇති පසුගිය පාඩමේදී අපි අට කතා තුනක් ගැන කතා කරා. අත්තසාලිනී, සම්මෝහ විනෝදිනී සහ පංචප්පකරණ අට කතා කියලා. මේ අට කතා තුන තමයි අභිධර්ම පිටකයට ලියවුණු අටුවාවන්සේ සලකන්නේ. ආන්ගේ කියපු අට කතා තුනේ යම් දුරවබෝධ තැනක්, තේරුම් ගන්න අමාරු තැනක්, අපහසු තැනක් තියෙනවා නම් ඒ තැන් පිළිබඳ අර්ථ විවරණ විස්තර විභාග ආදිය දැක්වීම තමයි මේ ටීකා සාහිත්‍යයෙහි මූලික අරමුණ අභිප්‍රාය අභිමතාර්ථය බවට පත් වෙන්නේ. එම අරමුණ අභිප්‍රාය මුල් කොටගෙන ලියවුණු අටුවාවන් ටීකාවන් අතරත මුල්ම ටීකාව බවට පත් වෙන්නේ, එහෙම නැත්නම් අභිධර්ම පිටකයට හෝ අභිධර්ම අට කතාවන්ට ලියවුණු මුල්ම ටීකාව බවට පත් වෙන්නේ අභිධම්ම මූල ටීකාව. අභිධම්ම මූල ටීකාව නමින් හඳුන්වන ටීකාව තමයි මුල්ම ටීකාව බවට පත් වෙන්නේ. මේ ටීකාව මූල ටීකාව කියලා සලකන්නේ මීට අමතරව තවත් ටීකා ගණනාවක් තිබෙනවා. ඒ ටීකා ගණනාවක් තිබෙන නිසා වෙන්ම මෙම ටීකාව මූල ටීකාව ලෙසත්, මුලින් ලියවුණු ටීකාව මූල ටීකාව ලෙසත්, පසුව ලියවුණු ටීකා අනු ටීකා ලෙසත් හැඳින්වීම තමයි සාමාන්‍ය සම්ප්‍රදාය බවට පත් වෙන්නේ. එතකොට මේ ටීකාව මූල ටීකාව නමින් හැඳින්වීම සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කරනවා පොල්ලත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ. උන්වහන්සේ ඉදිරිපත් කරන අදහස අනුව මේ කෘතිය මූල ටීකාව කියන නමින් හඳුන්වලා තියෙන්නේ උන්වහන්සේට අනුව සියලු ටීකා ග්‍රන්ථයන්ට මුලින් රචනා වූ ටීකාව අභිධම්ම ටීකාව වන නිසා එම ටීකාව අභිධම්ම මූල ටීකාව නමින් හැඳින්වූවාය කියන එක තමයි උන්වහන්සේගේ අදහස මතය බවට පත් වෙන්නේ. හැබැයි මේ අදහස හැම උගතෙක්ම ඒ විදිහට එලෙසින්ම පිළිගත්තු මතයක් නෙමෙයි. ටීකා ග්‍රන්ථ අතර මුලින්ම ලියවෙච්ච ටීකාව මොකක්ද කියන එක සම්බන්ධයෙන් උගත්තුන් අතර එක අදහසක් නෑ. ඒ පිළිබඳව අදහස් ගොඩක් තියෙනවා සහ එකිනෙකට වෙනස් මතවාද ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ පිළිබඳව විස්තර කරන්නට නෙමෙයි මේ සූදානම් වෙන්නේ. හේතුව අපේ මේ පාඩම් මාලාවේ ඊළඟ කොටස වෙන්නේ ටීකා ග්‍රන්ථ සඳහා. එනිසා එතනදී අපට ඒ ගැන විස්තර විවරණ සහිතව කතා කරන්නට ඉඩ තියෙන නිසා ඒ සඳහා ඉඩ ඉතිරි කොට තබමින් ඒ ගැන බුද්ධදත්ත හාමුදුරුවෝ එහෙම අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා කියන එක පිළිබඳව දැනුවත් වුණාම ප්‍රමාණවත් කියලා හිතනවා. එතකොට අභිධර්ම ටීකා ග්‍රන්ථ සම්බන්ධයෙන් මූලිකව අපිට මෙන්න මේ කාරණා ටික පැහැදිලි කරගන්න පුළුවන්. මේ අභිධර්ම ටීකාවන්ගෙන් නිරූපණය වෙන්නේ අභිධර්ම පිටකේ සම්පූර්ණ වුණාට පසු අභිධර්ම සාහිත්‍යයේ සංවර්ධනය සලකා බලනකොට එහි දෙවන පියවර දෙවන අවස්ථාව.
මේවායි අරමුණ බවට පත් වෙන්නේ අට කතාවල දුරවබෝධ තැන් පැහැදිලි කිරීම. නමුත් ඊටම පමණක් ඒවා සීමා වෙලා නැති බව පේනවා. අභිධර්ම පිටකයට ලියවෙච්ච මුල්ම ටීකාව අභිධම්ම මූල ටීකාව නමින් හඳුන්වනවා සහ පොල්වත්තේ නායක හඳුරන්ට අනුව එලෙස හැඳින්වීමට හේතුව එය සියලු අටුවාවන්ට ප්‍රථමයෙන් රචනා වීම. ඉන් තවදුරටත් මේ පොල්වත්තේ බුද්ධදත්ත නායක හඳුර ඉදිරිපත් කරන අදහස් දිහා බලනකොට උන්වහන්සේ කියනවා මේ කෘතියේ කතුවරයා පැරකුම්බා රජතුමාගේ යුගයටත් පෙර යුගයක විසූ අයෙක් විය යුතුය කියා. මේ ගැන බලමු. ඉස්සලා කතුවරයා කවුද කියලා බලලා. මේ ටීකාවේ සඳහන් වෙන විදිහට බැලුවොත් කර්තෘවරයා පිළිබඳව කියනවා මෙන්න මෙහෙම. ධම්මමිත්තෝති නාමේන සක්කච්ඡං අභියාචිතෝ ආනන්දෝ ඉති නාමේන කතා ගන්තා සුබුද්ධිනා. ධම්මමිත්තෝති නාමේන සක්කච්ඡං අභියාචිතෝ. ධර්ම මිත්‍ර කියන නැත්නම් ධම්මමිත්ත කියන තෙරුන් වහන්සේ අතින් මනවින් ආරාධිත වූ ආනන්ද නම් හිමියන් විසින් මේ කෘතිය සිදු කළා කියලා කියනවා. සහ ආනන්ද කියන නමට මේ සුබුද්ධිනා කියන විශේෂණ පදයෙන් කියනවා මනා බුද්ධිය ඇති ආනන්ද තෙරුන් විසින් මේ කෘතිය කළාය කියලා. මේ කියන ආනන්ද හාමුදුරුවෝ ආනන්ද කියන නමින් නෙමෙයි පාලි සාහිත්‍ය ප්‍රකට වෙන්නේ. උන්වහන්සේගේ නම ආනන්ද වුවත් උන්වහන්සේ වඩා ප්‍රසිද්ධියට පැමිණෙන්නේ පාලි සාහිත්‍යය තුල ආනන්ද වනරතන කියන නමින්. එතකොට මේ ආනන්ද වනරතන කියන තෙරණුවන් විසින් මේ ටීකාව රචනා කළා කියන එක තමයි එම ග්‍රන්ථයේ මේන තොරතුරු වලින් අපට පැහැදිලි කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මම මුලින් කිව්වා මේ කෘතිය ගොඩක් පැරණි සහ මේ කෘතිය පැරකුම්බා යුගයටත් පෙර යුගයක රචනා වෙලා තියෙනවායි කියලා බුද්ධදත්ත හාමුදුරුවෝ අදහස් ඉදිරිපත් කරනවායි කියලා. ඉතින් එතෙන්දී උන්වහන්සේ තර්කයක් විදිහට ඉදිරිපත් කරනවා මේ අභිධම්ම මූල ටීකාව සඳහා අනු ටීකාවක් රචනා කරන්නේ සාරිපුත්‍ර සංඝරාජානන් වහන්සේගේ. කියන්නේ සාරිපුත්‍ර සංඝරාජ හාමුදුරුවෝ කියලා කියන්නේ ඔය පොළොන්නරු යුගයේ සිදුවෙච්ච මහා ටීකා ග්‍රන්ථ රචනා කිරීමේ ක්‍රියාදාමයේ ප්‍රමුඛත්වය අරගෙන ක්‍රියා කරපු කටයුතු කරපු මහා යතීන්ද්‍රයන් වහන්සේ සහ අනෙක් අතට දිඹුලාගල භික්ෂු පරපුර උපවත් කරපු නැත්නම් දිඹුලාගල භික්ෂු පරපුරේ මුදුන් මල් කඩ හැටියට සලකන්න පුළුවන් තෙරුන් වහන්සේ කිව්වොත් වඩා නිවැරදි. ඒ උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් වෙච්ච සුමංගල මහා සාමී කියන නමින් හඳුන්වපු හාමුදුරුවෝ තමයි මෙහි අනු ටීකාව රචනා කරන්නේ. සාමාන්‍යයෙන් ග්‍රන්ථයක් ලියලා ඒකට අනු ටීකාවක් රචනා වෙන්න ටික කාලයක් ගත වෙන්නට ඕනි. ඒ අනුව පොල්වත්තේ නායක හාමුදුරුවෝ දැඩිව විශ්වාස කරනවා, දැඩිව ප්‍රකාශ කරනවා මේ කෘතිය රචනා කරන්නට ඇත්තේ නියත වශයෙන්ම පැරකුම්බා යුගයට බොහෝ පෙර යුගයකය කියලා. කොහොම නමුත් මේ කියපු ආනන්ද වනරතන කියන හාමුදුරුවෝ ගත්තාම උන්වහන්සේත් බොහොම විශිෂ්ට පඬිවරයෙක් පාලි සාහිත්‍යයේ අපට හමුවන උන්වහන්සේ කළ කෘතීන් වගේම උන්වහන්සේගේ ශිෂ්‍යවරයින් විසින් කළ කෘති පිළිබඳවත් අපට පාලි සාහිත්‍යයේ දකින්නට ලැබෙනවා. ඒ අතරත තියෙනවා පාලි සාහිත්‍යය උපවත් කළ කෘති ගණනාවක් උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් අතින් රචනා
උණු. එහෙම පොත් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් අපි කවුරුත් දන්න පාලි භාෂාව පාලි සාහිත්‍ය ඉගෙන ගන්න පුංචිම කෙනෙක් වුණත් දන්න කෘතියක් තමයි රසවාහිනිය. රසවාහිනිය රචනා කරන්නේ වේදේහ හාමුදුරුවෝ. ඒ රසවාහිනිය රචනා කරපු මේ වේදේහ හාමුදුරුවන්ගේ ආචාර්යයන් වහන්සේ සලකන්නේ ආනන්ද වනරතන හාමුදුරුවෝ. වේදේහ හාමුදුරුවෝ රසවාහිනිය විතරක් රචනා කරලා නිකන් ඉන්නේ. ඊළඟට උන්වහන්සේ සමන්ත කූට වර්ණනාවත් රචනා කරනවා. ඒකත් බොහොම ප්‍රකට ග්‍රන්ථයක්. පැරණි විෂය නිර්දේශය තුල නම් මේක ප්‍රාචීන මධ්‍යම විභාගයට මගේ මතකයේ හැටියට නියමිත වෙලා තිබුණා. ඒ වගේම ව්‍යාකරණ පැත්තෙන් ගත්තොත් එහෙම පාලි ව්‍යාකරණය හදාරන හැමදෙනාම දන්න කියන පොතක් තමයි රූපසිද්ධිය. ඔය රූපසිද්ධිය රචනා කරපු චෝලිය බුද්ධප්‍රිය හාමුදුරුවොත් මේ ආනන්ද වනරතන හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක්සේ තමයි සැලකෙන්නේ. ඉතින් කොහොම නමුත් ඔය කියපු බොහොම ප්‍රකට ශිෂ්‍ය පිරිසක් දායාද කරපු ආනන්ද වනරතන හාමුදුරුවෝ රචනා කළ මේ අභිධර්ම මූල ටීකාව තුල ග්‍රන්ථයේ ප්‍රමාණය හැටියට සැලකුවොත් එහෙම මේ ග්‍රන්ථ 27000කින් පමණ සමන්විත වෙනවා. ග්‍රන්ථ කියලා කියන්නේ කලබලයටපත් වෙන්න එපා. නිකන් ග්‍රන්ථයක් කියලා කියපුවාම මේ පොත් 27000ක් කියලා. පොත් 27000ක් නෙමෙයි ග්‍රන්ථ කියලා කියන්නේ පැරණි කෘති වල මනින මිනුම් මේකකයක්. අක්ෂර 32ක් මගේ මතකයේ හැටියට ග්‍රන්ථයක්සේ සලකන්නේ. නිවැරදි කිරීමට යටත්ව ඒක හොයලා බලන්න. මගේ මතකයේ හැටියට මම සාමාන්‍යයෙන් කිව්වේ ග්‍රන්ථ 27000ක් පමණ මෙහි ඇතුළත් වෙලා තියෙන බව සඳහන් වෙනවා. එතකොට මේ ටීකාවේ තියෙන තව විශේෂත්වයක් තමයි දැන් අපි අට කතා අධ්‍යයනය කරනකොට දැක්ක අට කතා 3ක් තියෙනවා. හැබැයි ටීකාව රචනා වෙන්නේ ඔය අට කතා 3ටම පොදු ටීකාවක් හැටියට. ඒ කියන්නේ වෙන් වශයෙන් ධම්මසංගණියට වෙනම, ඒ කියන්නේ අත්සාල්නියට වෙනම, සම්මෝහ විනෝදනියට වෙනම, පංචප්පකරණ අට කතාවට වෙනම ටීකා රචනා වෙන්නේ නැහැ. මේ 3ටම පොදු වූ ටීකාවක්සේ තමයි මේ අභිධම්ම මූල ටීකාව රචනා වෙන්නේ. වැදගත්ම කතාව අන්තිමට කියන්නම්. ඒක ටිකක් රහ කරන්න ඕනි හන්ද අන්තිමට කියන්න තියාගත්තේ. අපි දැන් පොත ගැන හැමදේම කතා කරා, කතුවරයා ගැනත් කතා කරා. හැබැයි පොතේ නම ගැන කිව්වේ නැහැ. අභිධම්ම මූල ටීකාව නමින් හැඳින්වුවත් මේ ග්‍රන්ථය සඳහා කතුවරයා විසින් ලබා දී තිබෙන නාමය තමයි පරමත්තප්පකාසිනී කියන එක තමයි කතුවරයා විසින් මේ කෘතිය සඳහා ලබා දී ඇති නාමය බවට පත් වෙන්නේ. ඊළඟට අපි ඔය අභිධම්ම මූල ටීකාවට අදාළ තොරතුරු ගැන කතා කරේ. ඊළඟට අපි අවධානය යොමු කරමු අභිධර්ම අනු ටීකාව, නැත්නම් ඇතැම් තැන්වල අභිනව ටීකා කියලාත් කියනවා. නමුත් බහුලව භාවිත වෙන්නේ අනු ටීකාව කියන වචනේ. ඒකට අභිධම්ම අනු ටීකාව පිළිබඳව ඊළඟට අපේ අවධානය යොමු කරමු. අභිධම්ම අනු ටීකාවට දීලා තියෙන නම තමයි ලීනත්ත වන්නනා. ලීනත්ත වන්නනා කියන නමින් තමයි මේක නම් කරලා තියෙන්නේ. මේ නමේ අර්ථය ඉස්සෙල්ලා විසඳ ගත්තොත් ලීන අත්ත වන්නනා. ලීන කියලා කියන්නේ සැඟවුණු කියන එක. ලීන සැඟවුණු. අත්ත කිව්වේ අර්ථ. ලීනත්ත කියලා කිව්වේ සැඟවුණු අර්ථ.
වර්ණනා කිව්වේ වර්ණනා කිරීම. ලීනත්ව වර්ණනා කියන එකේ තේරුම තමයි සැඟවුණු අර්ථ වර්ණනාව කියන එක. එතකොට අනුටීකාව නම් කරලා තියෙන්නේ ලීනත්ව වර්ණනා කියන නමින්. ඒකේ අභිමතාර්ථය බවට අරමුණ බවට පත් වෙන්නේ සැඟවුණු අර්ථ निराවරණය කොට පෙන්වීම. පොල්ලත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ මේ අනුටීකාවේ කතුවරයාසේ සලකනවා බදර තිත්ත වාසී ධම්මපාල හාමුදුරුවෝ තමයි මේ කෘතිය රචනා කරේ කියලා පොල්ලත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ පෙන්වලා දෙනවා. ඒ බදර තිත්ත වාසී ධම්මපාල හාමුදුරුවෝ කියලා කියපු ගමම්ම අපට මතක් වෙන්නේ අට කතා. අටුවාචාර්යයන් වහන්සේලා අතරත් ඉන්නවා ධම්මපාල කියන නමින් හඳුන්වන හාමුදුරු නමක්. උන්වහන්සේ හඳුන්වන්නේත් බදරතිත්ත වාසී ධම්මපාල හාමුදුරුවෝ කියලා. ඒ කියන්නේ මේ අනුටීකාව රචනා කරපු ධම්මපාල හාමුදුරුවෝ අර කලින් අටුවා ලියපු ධම්මපාල හාමුදුරුවම තමයි කියලා පොල්ලත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ සඳහන් කරනවා. ඒකට උන්වහන්සේ සාධකසේ ඉදිරිපත් කරනවා බුරුම ශාසන වංශයත් බුරුම පාලි සාහිත්‍ය වංශයත් කියන මේ වංශ කතා ද්වය මුල් කරගෙන ඒ කෘති උපුටලා දක්වමින් උන්වහන්සේ සඳහන් කරනවා මේ කෘතිය අටුවාචාර්ය බදරතිත්ත වාසී ධම්මපාල හාමුදුරුවන්ගේ රචනාවක්ය කියලා සඳහන් කරනවා. නමුත් මේ අනුටීකාව තුළ ඒ කෘතිය රචනා කළේ කවුරුන්ද යන වග සඳහන්ව නැහැ. නමුත් පොල්ලත්තේ නායක හාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ මේ ලීනත්ව වර්ණනාව කියලා කියන්නේ ධම්මපාල හාමුදුරුවන්ගේ කෘතියක් හැටියට. එතකොට ඔය අනුටීකා රචනා වීම ඔතනින් නවතින්නේ නැහැ. නමුත් අභිධර්මයට ලියවුණු ටීකා ග්‍රන්ථ අතර වඩාත් ජනප්‍රියතම ටීකා ග්‍රන්ථ දෙක බවට පත් වෙන්නේ අපි කතා කරපු ටීකා ග්‍රන්ථ දෙක. මොනවද ඒ? පළවෙනි එක තමයි අපි මේ කතා කරපු මූල ටීකාව, එහෙම නැත්නම් පරමත්ත පකාසිනිය. දෙවනි ටීකාව තමයි අනු ටීකාව, ඒ කියන්නේ ලීනත්ත වන්නනාව. ඒ අනුව අභිධර්මයට ලියවුණු වඩා ප්‍රකටම ටීකාවන් දෙකක් තියෙනවා. එකක් මූල ටීකාව, අනිත් එක අනු ටීකාව. මූල ටීකාව හඳුන්වන නම තමයි පරමත්ත පකාසිනී. අනු ටීකාව හඳුන්වන නම තමයි ලීනත්ත වන්නනා. ඔතනින් එහාට තවත් අනු ටීකා ගණනාවක් රචනා වෙලා තියෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. මේන් වැඩිම ප්‍රමාණයක් රචනා වෙලා තියෙන්නේ බුරුම රටේ. මොකද අපේ රටේ අභිධර්මයේ ජනප්‍රිය නොවුණා නෙමෙයි. නමුත් අපේ රටට වඩා මේ අභිධර්ම ටීකා ග්‍රන්ථ වැඩිපුරම ටීකා ග්‍රන්ථ සහ සංග්‍රහ ග්‍රන්ථත් වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන්නේ බුරුමයේ. ලංකාවටත් වඩා ජනප්‍රිය වුණාය කියලා හිතන්නට පුළුවන්. අපි ඉස්සරහට ඊතුරු පොත්පත් ගැන කතා කරනකොට ඒ කාරණේ ඔබ වහන්සේලාට පැහැදිලි වෙයි කියලා හිතනවා. එතකොට බුරුම රටේ ලියවෙච්ච පොත් කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් මදුසාරත්ත දීපනී ටීකාව, ඊළඟට මණි දීප ටීකාව කියන මෙන්න මේ අනු ටීකා දෙක. තව පොත් දෙකක් තියෙනවා. ඒ දෙක ටීකා ගණයට අයිති වෙන්නේ නැහැ. නමුත් අභිධර්ම සාහිත්‍යයටම තමයි අයිති වෙන්නේ. එතකොට අර කියපු මූල ටීකාවටත් අනු ටීකාවටත් අමතරව තවත් ටීකා ග්‍රන්ථ දෙකක් ලියවෙනවා. ඒ දෙකම ලියවෙන්නේ බුරුමයේ. ඒ ටීකා දෙක තමයි මදුසාරත්ත දීපනියත් අනිත් පැත්තෙන් මණිදීප ටීකාවත් කියන මේ ටීකා ග්‍රන්ථ ද්වය. මේ කෘතිද්වය පිළිබඳව සලකලා බලනකොට මේ මදුසාරත්ත දීපනිය රචනා කරන්නේ බුරුමයේ ඔය
රාමඤ්ඤ කියන ප්‍රදේශයේ තිබුණ හංසවතී කියන නගරේ වාසය කරපු රාමඤ්ඤ ප්‍රදේශය කියන එක මම හිතන්නේ අපේ ලංකාවත් එක්ක ගොඩක් සම්බන්ධයි. ලංකාවට ඔය රාමඤ්ඤ දේශයෙන් පැවිදි උපසම්පදාව ගෙන ආපු නිසා තමයි රාමඤ්ඤ නිකාය බිහි වෙන්නේ. අඹගහවත්තේ ඉන්දාසබ වරඥානසාමි කියන හාමුදුරුවෝ රාමඤ්ඤ ප්‍රදේශයෙන් පැවිදි උපසම්පදාව අරගෙන ආපු නිසා රාමඤ්ඤ නිකාය බිහි වෙනවා. එතකොට ඒ රාමඤ්ඤ ප්‍රදේශයේ තිබුණ හංසවතී කියන නගරේ වැඩ ඉඳපු මහා ධම්ම රාජගුරු ආනන්ද කියන හාමුදුරුවෝ තමයි ඔය මදුසාරත්ත දීපනිය රචනා කරන්නේ. මේ ග්‍රන්ථයේ කතුවරයා පිළිබඳව පොළොත්තේ නායක හාමුදුරුවෝ ගොඩක් තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරනවා මහා නන්දෝති නාමතෝ කියලා මේ කෘතියේ දකින්න හම්බ වෙනවා. ඒක උපුටලා දක්වමින් මේකේ කතුවරයා පිළිබඳව පවතින මතවාද ආදිය උන්වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. ඇතැම් මේ බුරුමේම ලියවිච්ච ඇතැම් කෘතිවලට අනුව මේ කතුවරයා සම්බන්ධයෙන් යම් මතවාද පවතින බවත් එය මහානාම කියන හාමුදුරු කෙනෙක් රචනා කරපු බවට බුරුම පාලි සාහිත්‍ය වංශයේ තොරතුරු එන බවත්, නමුත් එය සාවද්‍ය බවත් උන්වහන්සේ සඳහන් කරමින් මෙහි නිවැරදි රචකයා බවට පත් වෙන්න ඕනි මහා ධම්ම රාජගුරු ආනන්ද හාමුදුරුවෝ බව සඳහන් කරනවා. ඉතින් එතෙන්දී ග්‍රන්ථාරම්භයේන ගාතාත් එවැගේම අවසානයේන නිගමනයේ දැක්වෙන තොරතුරුත් උපුටලා දක්වමින් උන්වහන්සේ පැහැදිලි කරනවා මේක රචනා කරේ ධම්මරාජගුරු මහා ධම්මරාජගුරු ආනන්ද හාමුදුරුවෝය කියලා මේ මදුසාරත්ත දීපනියේ කතුවරයා බවට පත් වෙන. ඉතින් විශේෂයෙන් ඔය මේ බුරුමේ ලියවෙච්ච කෘති පිළිබඳව හදාරනකොට පොළොත්තේ නායක හාමුදුරුවන්ගේ කෘතිවල එන තොරතුරු වඩා ප්‍රශස්ත මට්ටමක තිබෙනවා සහ වඩා විශ්වාසදායී වෙනවා. හේතුව උන්වහන්සේ බොහොම දීර්ඝ කාලයක් බුරුම රටේ වැඩ වෙසෙමින් එහි තිබූ පොතපත පිළිබඳව හදාරා හසල දැනුමක් තිබූ ගතෙක් වීම නිසා. ළඟට මණිදීප ටීකාව අරගෙන බලනකොට මේ මණිදීප ටීකාව රචනා වෙන්නේ බුරුමයේ නරපති ජී රජතුමාගේ කාලේ 1442 අවුරුද්දේ මේ කෘතිය රචනා කරපු අරියවංශ ධම්මසේනාපති කියන හාමුදුරුවෝ ඔබ වහන්සේලා අහලා ඇති නමක් බුරුමේ අරිමද්දන නුවර හිටිය මේ චප්පට කියලා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ගොඩක් ලංකාවත් එක්කත් සම්බන්ධයි. බුරුමේ සහ ලංකාවේ ඒ පැවතිච්ච සාසනික සම්බන්ධතාවය පිළිබඳ තොරතුරු දක්වනකොට නිතර හමු වෙන නමක් චප්පට හාමුදුරුවෝ. උන්වහන්සේගේ නිකායට අයිති භික්ෂුවක් තමයි මේ කෘතිය රචනා කරපු නැත්නම් මණිදීප ටීකාව රචනා කරපු අරියවංශ ධම්මසේනාපති හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ පැවිදි බවට පත් වෙලා බොහොම මේ උගත් හාමුදුරු කෙනෙක් ඉන්නවා. ඒ හාමුදුරුවන්ගේ නම යේඩි ෂයාඩෝ කියලා තමයි සඳහන් වෙන්නේ. මේ තෙරුන් වහන්සේ ගාවට යේඩි ෂයාඩෝ තෙරුන් වහන්සේ ගාවට යනවා ධර්මය ඉගෙන ගන්න හිතාගෙන. හැබැයි මේ හාමුදුරුවොත් එහෙම නිතර හැමෝම එක්ක කතා කරන කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ වැඩිපුරම කරලා තියෙන්නේ කටේ වතුර එකක් පුරවගෙන ඉඳලා තියෙනවා කතා කරන්න වෙනවට. ඉතින් පළවෙනි පාර ගිහිල්ලා උන්වහන්සේලා එක්ක කතා කරන්නේ නැහැ. හැබැයි මේ හාමුදුරුවෝ අරියවංශ ධම්මසේනාපති හාමුදුරුවෝ මේ අධෛර්යයටපත් වෙන්නේ නැවත නැවත ගිහිල්ලා කොහොම හරි උන්වහන්සේගේ කැමැත්ත අරගෙන උන්වහන්සේගෙන් අභිධර්මය ඉගෙන ගන්නවා. එතෙන්දී උන්වහන්සේ අභිධම්මත්ත විභාවිනී ටීකාව මේ හාමුදුරුවන්ට ඉගැන්වූ බවත් සඳහන් වෙනවා. ඉතින් බොහොම කෙටි කලකින් අභිධම්මත්ත විභාවිනීය ඉගෙනගත්තු උන්වහන්සේ ගුරුවරයාට යේඩි ෂයාඩෝ හාමුදුරුවන්ට කියනවා මම බොහොම හොඳින් මේක ඉගෙන ගත්තා. මට නොතේරිච්ච තැන් ගණනාවක්ම මේ ඔස්සේ මම තේරුම් ගත්තයි කියලා. එතෙන්දී උන්වහන්සේ
ඒ කියන්නේ මේ ගුරුවරයා කියනවා එහෙනම් තමන් ඉගෙනගත්තු දේ තව කෙනෙකුට ඉගෙන ගන්න ටීකාවක් රචනා කරන්න අනු ටීකාවක් රචනා කරන්න කියලා. ඒ අනුව තමයි මේ මණිදීප ටීකාව රචනා කරපු බව කියවෙන්නේ. සහ එහි එක් එක් පරිච්ඡේද රචනා කරලා පොහොය දිනවල ධම්මචේතිය කියන නමින් හඳුන්වපු පුඤ්ඤචේතිය කියන නමින් හඳුන්වපු ස්ථානයේ චෛත්‍ය මළුවේ භික්ෂුන් වහන්සේලා රැස් වුණාම මේ කෘතිය ඒ ලියපු පරිච්ඡේද කියවුවාය කියලා සඳහන් වෙනවා. එහෙම කියවන අවස්ථාවකදී එක හාමුදුරු කෙනෙක් අවස්ථා දෙකකදී තමන් ඒ දක්වපු කරුණ වලට එකඟ නොවන බවට සංඥා කරාය කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ මේ හාමුදුරු ගිහිල්ලා ඉවරලා අහපව බලනවා මොකද්ද තියෙන වැරද්ද කියලා. කොට ස්ථාන දෙකක වැරදි හම්බ වෙනවා. එක තැනක පුනරුක්ත දෝෂයක් සහ තවත් තැනක ලිංග ભેදේ වර්ධවා යෙදීමක් පිළිබඳව වැරදි දෙකක් හම්බ වෙනවා. ඒ දෙක නිවැරදි කරලා නැවත ඇවිල්ලා කියුවට පස්සේ අර මුලින් ශබ්ද කරපු හාමුදුරුවෝ බොහොම පැහැදීමටපත් වෙලා තමන් ළඟ තිබුණු සිවුරක් මේ මණිදීප ටීකාව කරපු හාමුදුරුවන්ට ආර්යවංශ ධම්මසේනාපති හාමුදුරන්ට පූජා කරපු බවකොත් සඳහන් වෙනවා. ඉතින් ওই විදිහට මණිසාරත්ත දීපනී සහ මණිදීප ටීකා කියලා තව අනු ටීකා දෙකක් අභිධර්ම පිටකයට රචනා වෙනවා. ඊට අමතරව අත්ථයෝජනා කියන නමින් හඳුන්වපු කෘති දෙකක් පිළිබඳවත් සඳහන් වෙනවා. මේවා ඇත්තටම ටීකා නෙමෙයි. නමුත් අර අභිධර්ම සාහිත්‍යයේ ඇතුළත් වෙන නිසා ඒ කෘති දෙකත් මෙතන මම නම් කරලා තියෙනවා. මේ කෘති දෙක වෙන වශයෙන් අත්සාල්නියට සහ සම්මෝහ විනෝදිනියට තමයි රචනා වෙන්නේ. අත්සාල්නී අත්යෝජනා සහ සම්මෝහ විනෝදිනී අත්යෝජනා කියන නම් වලින් පංචප්පකරණ අට කතාවටත් මේ වගේ අත්යෝජනාවක් තිබෙන්නට ඇතිය කියලාත් විශ්වාසය පළ කරනවා. කොහොම නමුත් අපිට එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ දැනට. මේ කෘති දෙක තමයි හම්බ වෙන්නේ. මේ දෙකම එකම කතුවරයෙක්ගේ කෘති. කතුවරයා බවට පත් වෙන්නේ සිරිමංගල කියන නමින් හඳුන්වන හාමුදුරු කෙනෙක් කියලා සඳහන් වුවත් එය වැරදි බවත් එකී හිමියන්ගේ නම ඥානකිත්ති හිමියන් ලෙස නිවැරදි විය යුතු බවත් පොළොත් නායක හාමුදුරුවෝ පෙන්වා දීලා තියෙනවා. ඉතින් එක බුරුම රටේ විජයපුර සීහසූර කියන රජතුමාගේ කාලේ ඉඳපු හාමුදුරු කෙනෙක් රචනා කළා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ ඔය විදිහට අභිධර්ම ටීකා සාහිත්‍ය පිළිබඳව අධ්‍යයනය කරනකොට මුල්ම ටීකාව අභිධම්ම මූල ටීකාව නැත්නම් පරමත්ත ප්‍රකාශිනිය, දෙවැන්න ලීනත්ව වන්නනාව හේවත් අභිධර්ම අනු ටීකාව, ඊට අමතරව තවත් ටීකාවන් දෙකක් ලියවෙනවා බුරුම රටේ. ඒ මදුසාරත්ත දීපනිය සහ මණිදීප ටීකාව. ඒ දෙකටත් අමතරව අතිරේක වශයෙන් අත්යෝජනා නමින් හඳුන්වන ධම්මසංගණී අත්යෝජනා සහ සම්මෝහ විනෝදනී අත්යෝජනා කියන තවත් කෘති ද්වයක් තිබෙන බව අපට දැක ගන්න පුළුවන්කම තියෙනවා. අපේ ඊළඟ මාතෘකාව බවට පත් වෙන්නේ අවදි දෙකක් නැත්නම් අවස්ථා දෙකක්. මේ දෙක වෙන වෙන වශයෙන් දක්වන්න අමාරුයි. මොකද මේ දෙකම එකට කලවම යන්නේව නිසා. එකක් තමයි සංග්‍රහ ග්‍රන්ථ, අනිත් එක තමයි සංග්‍රහ ග්‍රන්ථ ටීකා. සංග්‍රහ ග්‍රන්ථ සහ සංග්‍රහ ග්‍රන්ථ ටීකා. මේ සංග්‍රහ ග්‍රන්ථ සහ සංග්‍රහ ග්‍රන්ථ ටීකා ගැන කතා කරන්න කලින් මේ සංග්‍රහ ග්‍රන්ථ කියන්නේ මොනවද කියලා අපි කතා කරලා ඉමු. මීට පෙරත් මම පැහැදිලි කරා කෙටියෙන් කලින් පාඩමේදී. සංග්‍රහ ග්‍රන්ථ කියන මේ සාහිත්‍යාංගය පාලි සාහිත්‍ය තුල දකින්න තියෙන තවත් බොහොම අපූර්ව සාහිත්‍යාංගයක්. මේ සංග්‍රහ ග්‍රන්ථ ලියවෙලා තියෙනවා පිටක ත්‍රයටම අදාළව. උදාහරණ විදිහට ගත්තොත් අපි සූත්‍ර පිටකයට අදාළව ගත්තාම සතර බණවර, එතකොට සුත්ත සංග්‍රහ, සාර සංග්‍රහ වගේ කෘති සූත්‍ර පිටකයට ලියවුණු සංග්‍රහ ග්‍රන්ථ හැටියට සලකන්න පුළුවන්.
ඒ වගේම එකී ග්‍රන්ථවලට ඔය ටීකා එහෙම නැත්නම් සන්න ආදී එහෙමත් ලියවිලා තියෙනවා. ඒ වගේම අපි ඊළඟට ගත්තාම විනය පිටකයට අදාළවත් ඔය කියපු විදිහේ සංග්‍රහ ග්‍රන්ථ රචනා වෙලා තියෙනවා. සාපේක්ෂව සූත්‍ර පිටකයට වඩා වැඩි විනය පිටකයට ලියවිච්ච සංග්‍රහ ග්‍රන්ථ. ඒ අතරට ගැනෙනවා විනය පිටකයට ලියවුණු පැරණිතම සංග්‍රහ ග්‍රන්ථ දෙකක් හැටියට සලකන්න පුළුවන් විනය විනිශ්චය සහ උත්තර විනිශ්චය කියන නමින් හඳුන්වන කෘතිද්වය. ඒ දෙකට අමතරව ගත්තාම ඔය විනය විනිශ්චය උත්තර විනිශ්චය කියන දෙකම එකම කතුවරෙක් රචනා කරන්නේ. ඊට අමතරව ගත්තාම විනය සාරත්ත දීපනී, කුද්දක සික්කා, මූල සික්කා ආදී නම් වලින් හඳුන්වන මේ කෘතිනුත් ඊට අමතරව ඔය විවිධ පොහොය කර්මවලදී ගන්න සීමා සම්මතයට ආදියට අදාළ වෙන කරුණු ඇතුළත් කරලා රචනා වෙච්ච සංග්‍රහ ග්‍රන්ථ ගණනාවකුත් තව දකින්න පුළුවන්. සහ ඒ කෘතීන් වලට සන්න ගැටපද ටීකා ආදියත් රචනා වෙලා තියෙනවා. ඒ නිසා සූත්‍ර පිටකයට හෝ විනය පිටකයට සංග්‍රහ ග්‍රන්ථ රචනා වුණේ නැතය කියලා කියන්න බෑ. රචනා වෙලා තියෙනවා. නමුත් සාපේක්ෂව බලනකොට අභිධර්ම පිටකයට සාපේක්ෂව අනිත් පිටක ග්‍රන්ථ දෙකේට ලියවුණු සංග්‍රහ ග්‍රන්ථ තරම් ජනප්‍රියත්වයට පත් වෙන්නේ නැහැ. සහ සූත්‍ර පිටකයට ලියවෙච්ච සංග්‍රහ ග්‍රන්ථ ගත්තොත් එහෙම අනිත් පිටක දෙකට සාපේක්ෂව ජනප්‍රියත්වයේ අතින් පමණක් නෙමේ ප්‍රමාණය අතිනුත් අඩුයි සූත්‍ර පිටකයට ලියවිච්ච සංග්‍රහ ග්‍රන්ථ. වැඩිම ජනප්‍රියත්වයක් හිමි වෙන්නේ අභිධර්ම පිටකයට අයිති සංග්‍රහ ග්‍රන්ථවලට. එනිසා තමයි අභිධර්ම සාහිත්‍ය තුල මේ සංග්‍රහ ග්‍රන්ථ බොහොම හස්තසාර කෘතීන් හැටියට සලකනු ලබන්නේ. ඔය කියපු සංග්‍රහ ග්‍රන්ථාවලිය ඇතුළෙත් අභිධර්ම සාහිත්‍යයට අදාළ වඩාත් ප්‍රසිද්ධම සංග්‍රහ ග්‍රන්ථ දෙකක් තියෙනවා. ඒ තමයි අභිධම්මාවතාරය සහ අභිධම්මත්ත සංග්‍රහය. දෙකේ ප්‍රසිද්ධියට ජනප්‍රියත්වයට ගහන්න වෙන කිසිම පොත් දෙකක් නැහැ. ඒ දෙක තමයි ඉහළම තියෙන්නේ. වැඩිම ජනප්‍රිය කෘතිය අභිධම්මත්ත සංග්‍රහය, ඊළඟට අභිධම්මාවතාරය. ඊළඟට අනෙක් කෘති සමූහය තමයි සංග්‍රහ ග්‍රන්ථ ටීකා කියලා කියන්නේ. සංග්‍රහ ග්‍රන්ථ ටීකා. මේ සංග්‍රහ ග්‍රන්ථ ටීකාවන් පිළිබඳව සලකලා බලනකොට මේවා ටීකා කියන නමින් හඳුන්වලා තිබුණාට ඇත්තටම ටීකා නෙමෙයි, මෙව්වා අට කතා. මොකද මේ කෘතිවලට ඉන් පෙර අට කතාවන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. එනිසා මේවාද ටීකාවන්සේ නොසලකා අට කතාසේ සැලකීමේ හැකියාව තියෙනවා. ටීකා නාමයෙන් හඳුන්වා තිබුණත් මොකද ටීකා කියන වචනේ අර්ථ කතාව කියන අර්ථයත් තියෙනවා. සහ ටීකා ග්‍රන්ථ අර්ථ කතා ස්වරූපයේ සහ ටීකා ස්වරූපයේ කියන දෙආකාරයෙන්ම ග්‍රන්ථ දකින්නත් පුළුවන්කම තියෙනවා. එතකොට මේ සංග්‍රහ ග්‍රන්ථ වලට ලියවෙච්ච ටීකා ග්‍රන්ථ ගත්තොත් මේවා අට කතා ස්වරූපයේ ටීකා ග්‍රන්ථ හැටියට තමයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඇතැම් කෘතිවලට එකම කෘතියට ටීකා ග්‍රන්ථ රාශියක් රචනා වෙලා තියෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් අභිධම්මත්ත සංග්‍රහයට ලියවිලා තියෙන ටීකා ප්‍රමාණය ඇතැම් විට අභිධර්ම පිටකයට ලියවුණු ත්‍රිපිටක ටීකා අතරවත් නැහැ. එච්චර ටීකා ප්‍රමාණයක් ලියවිලා නැහැ. ත්‍රිපිටක ටීකා අපි මූලික වශයෙන් දෙකයි කතා කරේ, අනිත් දෙකත් එක හතරයි. හැබැයි ඊට වඩා විශාල ප්‍රමාණයක් ටීකාවන් ලියවිලා තියෙනවා අභිධම්මත්ත සංග්‍රහයට. හරි. ඔය කියපු සංග්‍රහ ග්‍රන්ථ අතර ආරම්භක කෘතිය බවට පත් වෙන්නේ අභිධම්මාවතාරය. අභිධම්මාවතාරය තමයි
අභිධර්ම පිටකයට අයත් නැත්නම් අභිධර්ම සාහිත්‍ය තුල ඇතුළත් වෙලා තියෙන පැරණිතම සංග්‍රහ ග්‍රන්ථය බවට පත් වෙන්නේ. පැරණිතම සංග්‍රහ ග්‍රන්ථය බවට පත් වෙන්නේ. කොට මේ කෘතියේ කතුවරය සලකලා බැලුවොත් මේ හාමුදුරුවෝ බුද්ධ දත්ත කියන හාමුදුරුවෝ තමයි මේක රචනා කරලා තියෙන්නේ. ඒ බුද්ධ දත්ත හාමුදුරුවම තමයි විනය පිටකයට නැත්නම් විනය පදනම් කරගෙන ලියවුණු සංග්‍රහ ග්‍රන්ථ දෙකක් වන විනය විනිච්ඡය සහ උත්තර විනිච්ඡය කියන කෘතිද්වය රචනා කරලා තියෙන්නේ. ඔය බුද්ධ දත්ත හාමුදුරුවමයි. ඊට අමතරව මේ බුද්ධ දත්ත හාමුදුරුවෝම තමයි බුද්ධ වංශයට අට කතාව රචනා කළේ. කොට බුද්ධ වංශයට අටුවා ලියපු බුද්ධ දත්ත කියන හාමුදුරුවෝ විනය විනිච්ඡය උත්තර විනිච්ඡය ලියපු බුද්ධ දත්ත හාමුදුරුවම තමයි අභිධම්මාවතාරය රචනා කළාය කියලා සලකන්නේ. උන්වහන්සේ මේ කෘතිය රචනා කරන කාලවකවානුව තුල කන්හ දාස කියන තැනැත්තා කාවේරි පටුනේ ඉදි කරපු විහාරයේ වැඩ සිටිමින් මෙම කෘතිය රචනා කළ බව තමයි වැඩි දුරටත් කියවෙන්නේ. ඉතින් ඔය කන්හදාස ගැන කියනකොට කාවේරි පටුන ගැන කියනකොට බුද්ධ වංශයේත් සඳහන් වෙන්නේ බුද්ධ වංශය රචනා කළෙත් ඔය විහාරයේ ඉඳිමින්ම වග සඳහන් වෙනවා දැක්වෙනවා. මේ කෘතියේ ආකෘතිය ගත්තොත් මුලින්ම සතර පරමාර්ථ වලට අයත් ඒ කියන්නේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ පරමාර්ථ හතරට අයිති. මේ පරමාර්ථ ධර්ම හතරට අයිති විස්තර විභාග විස්තර නෙමෙයි විභාග කෙටියෙන් දැක්වීම මේ ග්‍රන්ථයේ මුල් කොටසේ සිද්ධ කරලා තියෙනවා. හැබැයි එතනින් නවතින්නේ නැතුව ඊළඟට තවත් කොටස් ගණනාවක් නිर्देश කියන නමින් හඳුන්වන තවත් කොටස් ගණනාවක් උන්වහන්සේ ඒකට එකතු කරනවා. පඤ්ඤත්ති නිर्देशය, කාරක පටිවේද නිर्देशය ආදී නම් වලින් හඳුන්වන තව කොටස් ගණනාවක් තුලත් කරලා තියෙනවා. ඊළඟට ඔය විසුද්ධි මාර්ගයේන සප්ත විසුද්ධියට අදාළ තොරතුරු කෙටියෙන් දක්වන කොටස් ආදිය දකින්න පුළුවන්. මේ නිर्देश අතරත ඒ විදිහේ නිर्देश ගණනාවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කෘතියේ තියෙන වැදගත්කම තමයි මේ වෙනකන් අභිධර්මයට කිසිම කෙනෙක් සංග්‍රහ ග්‍රන්ථයක් කරලා නැහැ. ඒ වගේම අභිධර්මය කියලා කියන්නේ ඊටාම ගැඹුරු, තේරුම් ගන්න අමාරු, පුළුවන් තරම් කරුණු බෙද බෙදා විස්තර කරමින් දක්වන එහෙම එකක්. ඒ වගේ එකක් කාටත් ප්‍රථමයෙන් ඒකේ තියෙන අභිධර්මයේ තියෙන සාරය හරය විතරක් අරගෙන ඒක සංග්‍රහ ග්‍රන්ථයකට ගොනු කරනවා කියන වැඩේ ලේසි පහසු වැඩක් නෙමෙයි. పూర్ව ආදර්ශයක් තියෙනවා නම් ඒක යම් පමණකට පහසු වෙනවා. ඒ බඳු పూర్ව ආදර්ශයකින් තොරව ඒ වගේ කටයුත්තක් කරනවා කියන එක ඊටත් වඩා පහසුයි. ඒ ඊතා අපහසු දුෂ්කර කාර්ය ජය ගන්නවා බුදුදත්ත හාමුදුරුවෝ අභිධම්මාවතාරය රචනා කරලා සහ අභිධම්මාවතාරයට තියෙන ජනප්‍රියත්වය දිහා බලනකොටත් ඒ වග පැහැදිලි වෙනවා. මේ අභිධම්මාවතාරයට රචනා වෙච්ච ටීකාවන් පිළිබඳව කල්පනා කරලා බැලුවොත් මේකට ලියවිච්ච පැරණිම ටීකාව හැටියට සඳහන් කරන්න පුළුවන්නේ අභිධම්මත්ත විකාසිනී කියන ටීකාව. අභිධම්මත්ත විකාසිනී කියන ටීකාව තමයි
මේකට ලියවෙච්ච පැරණිතම ටීකාව හැටියට සලකන්න පුළුවන්කම තියෙන්නේ. මේ ටීකාව රචනා කරන්නේ පොළොන්නරු යුගයේ නන්දි පිරිවෙන කියන පිරිවෙනේ වාසය කරපු සුමංගල මහාසාමි කියන තෙරුන් වහන්සේ. සුමංගල මහාසාමි කියලා කියන්නේ උන්වහන්සේ ශාරිපුත්‍ර තෙරුන් වහන්සේගේ ශිෂ්‍යෙක්. ශාරිපුත්‍ර තෙරුන් වහන්සේගේ ශිෂ්‍යෙක් බවට පත්වෙච්ච සුමංගල මහාසාමි නම් තෙරුන් වහන්සේ විසින් තමයි මේකට ටීකාව රචනා කරලා තියෙන්නේ. ඒක තමයි ප්‍රධාන ටීකාව හැටියට පිළිගන්නේ අභිධම්මත්ත විකාසිනිය. ඊටත් අමතරව අපිට තව ටීකාවන් දකින්න පුළුවන්කම තියෙනවා. සංක්ෂිප්ත ටීකාවක් මේකට රචනා කරලා තියෙනවා. ඒ සංක්ෂිප්ත ටීකාව ගත්තාම ඒකේ කතුවරයෙක්ගේ නමක් ගමක් විස්තරයක් ඇතුළත් වෙන්නේ නැහැ. ඊටාම කෙටි ටීකාවක් විදිහට තමයි ඒ අභිධම්මාවතාර ටීකාව සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ගත්තාම අභිධම්මාවතාරයට මූලික වශයෙන් ටීකා දෙකක් ලියවෙලා තියෙනවා. එකක් තමයි සුමංගල මහාසාමි තෙරුන් විසින් රචනා කරපු අභිධම්මත්ත විකාසිනී ටීකාව. ඊට අමතරව කතුවරයා සඳහන් නොවන තවත් ටීකාවක් සංක්ෂිප්ත කෙටි ටීකාවක් අපිට දකින්න හම්බ වෙනවා. ඊළඟට ඔය සංග්‍රහ ග්‍රන්ථ පරපුරේ හමුවන ජනප්‍රියතම සංග්‍රහ ග්‍රන්ථයේ සලකන්නේ අභිධම්මත්ත සංග්‍රහය. හැබැයි ඒකට යන්න කලින් අභිධම්මත්ත සංග්‍රහයට කලින් ලියවෙච්ච තව කෘති ගණනාවක් තියෙනවා. ඒ කෘති අතරින් ප්‍රසිද්ධ පොත් කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ තමයි එකක් රූපාරූප විභාග. රූපාරූප විභාග කියන නමින් තවත් සංග්‍රහ ග්‍රන්ථයක් ලියවෙනවා අභිධම්මත්ත සංග්‍රහයට කලින්. රූපාරූප විභාගයත් බුද්ධදත්ත හාමුදුරුවන් විසින්ම කළ රචනාවක්සේ තමයි පිළිගැනීම තියෙන්නේ. ඊළඟට ගත්තහම තවත් ඒ විදිහෙම සංග්‍රහ ග්‍රන්ථයක් ලියවෙනවා. ඒ ග්‍රන්ථයේ නම තමයි සච්ච සංකේප. සච්ච සංකේප. සච්ච සංකේප. මේ සච්ච සංකේප කියන කෘතිය රචනා කරන්නේ ඒත් අටුවාචාර්යන් වහන්සේ නමක් වෙච්ච බදරතිත්ත වාසී ධම්මපාල හාමුදුරුවෝ තමයි සච්ච සංකේපය රචනා කරාය කියලා සලකන්නේ. ඔය සච්ච සංකේපය සඳහා පසුකාලීනව ටීකාවක් රචනා කරනවා. ඒ ටීකාවේ නම සඳහන් වෙන්නේ සාරත්ත ශාලිනී කියලා. සාරත්ත ශාලිනී. සාරත්ත ශාලිනී කතුවරයා බවට පත් වෙන්නේ ශාරිපුත්‍ර සංඝරාජ හාමුදුරුවන්ගේම ශිෂ්‍යයෙක් බවට පත් වෙච්ච වාචිස්සර කියන හාමුදුරුවෝ. ඊළඟට තවත් ඒ විදිහට ලියවෙච්ච කෘතියක්සේ හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා නාම රූප සමාස. මේ කෘතියත් වැදගත්. හේතුව මම කියන්නම්. නාම රූප සමාස. නාම රූප සමාස. මේ නාම රූප සමාස කියන සංග්‍රහ ග්‍රන්ථය රචනා කරන්නේ කෙහෙම කියලා හාමුදුරු කෙනෙක්. නාම රූප සමාසය රචනා කරන්නේ කෙහෙම කියලා හාමුදුරු කෙනෙක්. කෙහෙම හාමුදුරුවෝ මේ කෘතිය රචනා කළ නිසා මේ කෘතිය බුරුමේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කෙහෙම ප්‍රකරණය කියලා. නාම රූප සමාසයට බුරුම වාසීන් පාවිච්චි කරන නම තමයි බුරුම සම්ප්‍රදාය තුල කේමප්පකරණ කියන නමින් මේ කෘතිය
හඳුන්වන බව පොල්වත්තේ නායක හාමුදුරුවෝ පෙන්වා දීලා තියෙනවා. ඔය විදිහට අභිධම්මාව සංග්‍රහ ග්‍රන්ථය යටතේ අපි කතා කරපු අභිධම්මාවතාරයටත් ඒ වගේම එම සංග්‍රහ ග්‍රන්ථාවලියේ ජනප්‍රියතම ග්‍රන්ථයේසේ සැලකෙන අභිධම්මත්ත සංග්‍රහයටත් අතරමැද කාලය තුල ලියවෙච්ච තවත් සංග්‍රහ ග්‍රන්ථ බොහෝමයක් තියෙනවා. ඒ සියල්ල ගැන කතා කරන්න කාලය නෙමෙයි. එනිසා කෙටියෙන් මේ සංග්‍රහ ග්‍රන්ථ ගැන දල අවබෝධයක් ලබා දීමයි අපේක්ෂා කරන්නේ. ඒ අනුව අභිධර්මයට ලියවුණු සංග්‍රහ ග්‍රන්ථ සමූහය තුල වඩාත් ජනප්‍රියතම සහ ප්‍රශස්තම සංග්‍රහ ග්‍රන්ථයේ බවට පත් වෙන්නේ අභිධම්මත්ත සංග්‍රහය. මේ අභිධම්මත්ත සංග්‍රහය රචනා කරන්නේ අනුරුද්ධ කියන හාමුදුරුවෝ. අභිධම්මත්ත සංග්‍රහය රචනා කරන්නේ අනුරුද්ධ කියන හාමුදුරුවෝ. ඒ වගේම ඒ අනුරුද්ධ හාමුදුරුවම ලියපු තව පොත් දෙකක් තියෙනවා. ඒ පොත් දෙකත් අභිධර්මයටම තමයි සම්බන්ධ වෙන්නේ. ඒ පොත් දෙක තමයි නාම රූප පරිච්ඡේද කියන කෘතියත් අනිත් පැත්තෙන් පරමත්ත විනිච්ඡය කියන කෘතියත්. නාම රූප පරිච්ඡේද සහ පරමත්ත විනිච්ඡය කියන කෘතිද්වය මේකත් අභිධර්මයට සම්බන්ධ සංග්‍රහ ග්‍රන්ථ දෙකක් සේම සලකන්නට පුළුවන්කම තියෙනවා. ඔට අභිධම්මත්ත සංග්‍රහයේ අන්තර්ගතය ගත්තොත් පරිච්ඡේද 9ක්. පරිච්ඡේද 9ක් තිබුණාට පොත බොහොම කුඩායි. එහෙම විශාල කෘතියක් නෙමෙයි. බොහොම කුඩා කෘතියක් තමයි මේ කෘතිය. සාමාන්‍යයෙන් මුද්‍රිත පිටු 40ක විතර ඊටාම කුඩා කෘතියක්. ඊළඟට අපි අවධානය යොමු කළොත් මේ අභිධම්මත්ත සංග්‍රහය මුල් කරගෙන ලියවෙච්ච පොත් පරම්පරාව ගැන. එහෙම පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. අභිධම්මත්ත සංග්‍රහය මුල් කරගෙන ලියවෙච්ච පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ කෘතිය රචනා කරපු මේ අනුරුද්ධ හාමුදුරුවෝ ගැනත් යමක් කිව්වොත් මේ අනුරුද්ධ හාමුදුරුවෝ ගැන මූලාශ්‍රවල සඳහන් වෙන්නේ මේ හාමුදුරුවෝ මේ ලංකාවේ කෙනෙක් හැටියට නෙමෙයි දකුණු ඉන්දියාවේ කෙනෙක් හැටියට. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කෙනෙක් හැටියට උන්වහන්සේ කලින් කලට විවිධ ස්ථානවල වාසය කරලා තියෙනවා. ලංකාවෙත් ඉඳලා තියෙනවා, ඉන්දියාවෙත් ඉඳලා තියෙනවා. ඉතින් අර මේ මුල් පොත් ලියද්දි සමහර වෙලාවට ඉන්දියාවේ වැඩ වාසය කරපු බවත් පේනවා. නමුත් අභිධම්මත්ත සංග්‍රහය රචනා කරන කාලේ ලංකාවේ වැඩ වාසය කළ බව තමයි උන්වහන්සේගේ කෘතියේ එන තොරතුරු වලින් පැහැදිලි වෙනවාය කියලා සලකන්නේ. ඉතින් උන්වහන්සේගේ පොත්වලත් කතුවරයාගේ නම සඳහන් වෙන තැන් බොහොම අඩුයි. මේ කෘති තුනෙන් එකක විතරයි කතුවරයා පිළිබඳව විස්තර සඳහන් වෙන්නේ. අනිත් ඒවා උන්වහන්සේ වැඩ ඉඳපු විහාරස්ථාන ආදියට අදාළ තොරතුරු තමයි දැක්වෙන්නේ. අභිධම්මත්ත සංග්‍රහයේ එනවා උන්වහන්සේ මේ අභිධම්මත්ත සංග්‍රහය රචනා කරනකොට වැඩ ඉඳපු විහාරය මූලසෝම විහාරය කියලා. මූලසෝම විහාරය. ඉතින් මේ මූලසෝම විහාරය සමහර කෙනෙක් කියනවා මේක දකුණු ඉන්දියාවේ තියෙන පන්සලක් කියලාත්, සමහර අය කියනවා ලංකාවේ තියෙනමයි කියලාත්. ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරලා තියෙනවා පොල්වත්තේ නායක හාමුදුරුවෝ පොතේ. මම හිතන්නේ පොල්වත්තේ හාමුදුරුවන්ගේ පාලි සාහිත්‍ය පොත නැති කෙනෙක් නැහැ මේ ප්‍රාචීන අවසානයේ කරන අය. ඒ නිසා මේ විස්තරය හොඳට කියවලා බලන්න. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් මොනවද කියලා සහ අපි ඉදිරියට මේ පාඩම් මාලාවේ ටීකා ගැන කතා කරනකොට අපි ඒ ගැන තව විස්තර සහිතව කතා කරමු. අපිට හම්බ වෙන තොරතුරුත් එක්කලා. හරි. ඊට පස්සේ මේකට ලියවෙච්ච ටීකා ආදිය පිළිබඳව සලකලා බලනකොට අභිධම්මත්ත සංග්‍රහයට ලියවෙච්ච ඊටාම පැරණි
සිංහල සන්නයක් අපට හම්බ වෙනවා. සිංහල සන්නයක්. ඒ වගේම ටීකාවන් ගත්තොත් පැරණි ටීකාවන් කිහිපයක්ම හම්බ වෙනවා. හැබැයි සිංහල භාෂාවෙන් ලියවෙච්ච සන්න ගැටපද ආදිය හම්බෙන්නේ ඔච්චරම තමයි. එකම එක සිංහල සන්නයක් විතරයි හම්බ වෙන්නේ. ඒ සිංහල සන්නයත් ලියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒ සිංහල සන්නේ රචනා කරන්නේ ශාරිපුත්‍ර සංඝරාජ හාමුදුරුවෝ. එතකොට ශාරිපුත්‍ර සංඝරාජ හාමුදුරුවෝ අතින් ලියවෙච්ච එකම සිංහල කෘතිය හැටියටත් මේ කෘතිය සිංහල සන්නය හැටියටත් මේ සන්නය සලකනු ලබනවා. අභිධම්මත්ත සංග්‍රහයට උන්වහන්සේ රචනා කරපු සන්නය. ටීකාවන් ගත්තොත් ටීකාවන් ගණනාවක්ම මේ සඳහා ලියවෙලා තියෙන බව පේනවා. ඒ අතරින් අභිධම්මත්ත සංග්‍රහයට ලියවෙච්ච පැරණිතම ටීකාව බවට පත් වෙන්නේ අභිධම්මත්ත සංග්‍රහ පුරාණ ටීකාව. මේ පුරාණ ටීකාව ලියන්නේ ගොඩක් කලින් කාශ්‍යප හාමුදුරුවන්ගේ ගුරුවරයා සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගුරුවරයා වෙච්ච දිඹුලාගල කාශ්‍යප හාමුදුරුවෝ තමයි ලිව්වයි කියලා තලකන්නේ. උන්වහන්සේ තමයි ওই දිඹුලාගල භික්ෂු පරම්පරාවේ ආරම්භකයා බවට පත් වෙන්නේ. මුල්ම පුරුක උන්වහන්සේගේ ශිෂ්‍යයෝ තමයි මේ සාරිපුත්‍ර හාමුදුරුවෝ. එමත් ඔට දිඹුලාගල කාශ්‍යප හාමුදුරුවෝ තමයි මේ පුරාණ ටීකාව රචනා කළාය කියලා උගත්තු විශ්වාස කරන්නේ. මේක බොහොම කෙටි ටීකාවක්. නමුත් ටීකාව තුළ කතුවරයා සම්බන්ධ එහෙම අදහස් නැත්තම් තොරතුරු දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට අද වෙනකොට අභිධර්ම ටීකාව අභිධර්මත්ත සංග්‍රහයට ලියපු ප්‍රකට ටීකාව බවට පත් වෙන්නේ අභිධම්මත්ත විභාවිනී ටීකාව. අභිධම්මත්ත විභාවිනී ටීකාව මේක ලියන්නේ ශාරිපුත්‍ර හාමුදුරුවන්ගේම ශිෂ්‍යවරයෙක්. ඒ සුමංගල මහාසාමි කියන හාමුදුරුවෝ. සුමංගල මහාසාමි හාමුදුරුවෝ අභිධම්මත්ත විභාවිනී ටීකාව ලියන්නේ උන්වහන්සේගේ ගුරුවරයා ඒ කියන්නේ ශාරිපුත්‍ර හාමුදුරුවෝ ලියපු සිංහල සන්නය අනුව යමින්. ඊටාම කෙටි කාලයකින් තමයි මේක මේ රචනා කළා කියලා සැලකන්නේ. ඉතින් එහෙම කෙටි කාලයකින් උන්වහන්සේට රචනා කරලා සම්පූර්ණ කරන්න පුළුවන්කම ලැබෙන්නේ අර සිංහල සන්නය තිබ්බ නිසා. තමන්ගේ ගුරුවරයා ලියපු සිංහල සන්නය දිහා බලාගෙන සුමංගල මහාසාමි හාමුදුරුවෝ රචනා කරපු අභිධම්මත්ත විභාවිනී ටීකාව තමයි අභිධර්මත්ත සංග්‍රහයට මුලින්ම කරන ජනප්‍රියම නැත්නම් වඩා ප්‍රකටම ටීකාව බවට පත් වෙන්නේ පුරාණ ටීකාවෙන් අනතුරුව ලියවෙච්ච. එතනින් පස්සේ තව ටීකා ග්‍රන්ථ රාශියක්ම මේ සඳහා සම්පාදනය වෙලා තියෙනවා. ඒ සම්පාදනය වෙච්ච ටීකා ග්‍රන්ථ වැඩි ප්‍රමාණයක් ලියවෙලා තියෙන්නේ ලංකාවේ නෙමෙයි බුරුමේ. ලංකාවේ නෙමෙයි බුරුමේ තමයි ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් ලියවෙලා තියෙන්නේ. ඔය විභාවිනී ටීකාවත් අභිධම්මත්ත සංග්‍රහයත් කියන දෙකම ගත්තාම මේ දෙකම ලංකාවේ ජනප්‍රිය නැත්තේ නෑ. ලංකාවේ ජනප්‍රියයි. බෞද්ධ අධ්‍යයන විෂයක් ක්ෂේත්‍රය තුල බහුලව භාවිත වෙනවා. නමුත් ඊටත් වඩා ප්‍රචලිත වෙන්නේ බුරුමය තුල. බුරුමය තුල තමයි වැඩි වශයෙන් මේක ප්‍රචලිත වෙන්නේ. බුරුමයේ ඉස්සල්ලාම ධර්මයේ ඉගෙන ගන්න එන අයට උගන්වන පොතක් හැටියට අභිධම්මත්ත සංග්‍රහය යොදා ගන්න බව පොල්ලත්තේ නායක හාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ විභාවිනී ටීකාව ගත්තොත් මේ විභාවිනී ටීකාව ඔවුන් අතර වඩා ප්‍රසිද්ධියටපත් වෙලා තියෙන්නේ ටීකාජෝ කියන නමින්. ඒ කියන්නේ ප්‍රශස්ත ටීකාව කියන නමින්. ඊට පස්සේ සංග්‍රහ ග්‍රන්ථ අතරත කොයිතරම් දුරට මේ
අභිධම්මත් සංග්‍රහයට ගෞරවයක් හිමි වෙනවද කිව්වොත් ඔවුන්ගේ භාෂාවෙන් සංග්‍රහ ග්‍රන්ථය කියන තේරුම තියෙන ඒ වචනේ මට මතක නැහැ පොල්ලත් නායක හඳුර වචන දීලා තියෙනවා බුරුම වචනේ ඒ නම කියපු ගමන්ම ඒ අය දන්නවා මේකෙන් කියන්නේ වෙන කිසිම සංග්‍රහ ග්‍රන්ථයක් නෙමෙයි අභිධම්මත් සංග්‍රහය කියලා. ඒ තරමට බුරුම වාසීන් අතර ප්‍රසිද්ධ වෙලා තිබෙන බව උන්වහන්සේ සඳහන් කරනවා. එතකොට අපි මනිසාර මංජුසාව ගත්තොත් මේ මනිසාර මංජුසාව රචනා කරන්නේ බුරුම ජාතික හාමුදුරු කෙනෙක්. ඒ මහා අරියවංශ හාමුදුරුවෝ තමයි මේ රචනාව සිද්ධ කරන්නේ. ඒ වගේම තවත් එලෙසම ඌ රචනාවක් හැටියට සංකේප වර්ණනාව දක්වන්න පුළුවන්. සංකේප වර්ණනාව කියලා කියන්නේ ඒත් බුරුම ජාතික තෙරුන් වහන්සේ නමක් අතින් ලියවුණු ටීකාවක් හැටියට සලකන්න පුළුවන්. තවත් ටීකා ග්‍රන්ථ රාශියක් මේ අභිධම්මත් සංග්‍රහය සඳහා ලියවිලා තියෙනවා. මේ පොල්ලත් නායක හඳුරෝ කියනවා දැන් ලංකාවේ සිංහල භාෂාවෙන් මේකට ලියවිලා තියෙන එක සන්නයයිනේ. බුරුමේ ගත්තොත් එහෙම මේකට අනු ටීකාවන් 30ක් 40ක් විතර සන්න ස්වරූපයේ ග්‍රන්ථ 30ක් 40ක් විතර මේ සඳහා රචනා වෙලා තියෙනවාය කියලා උන්වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඒ තරමටම ප්‍රසිද්ධ වෙච්ච කෘතියක් හැටියට අභිධම්මත් සංග්‍රහයත් ඒ තදනුබද්ධ ග්‍රන්ථාවලියක් දක්වන්න පුළුවන්. ඔය අනුව අපට පැහැදිලි වෙනවා අභිධර්මයේ සංවර්ධනය ගත්තහම අභිධර්මයේ ආරම්භ වෙලා එහි සංවර්ධනයේ වැදගත්ම අවස්ථාව සප්ත ප්‍රකරණයෙන් නිරූපණය වුණත් අභිධර්ම පිටකයෙන් නිරූපණය වුණත් එය එතනින් නොනැවතී තව ඉදිරියට ගමන් කරනවා පියවර ගණනාවක් ඔස්සේ. ඒ පියවර සමූහය අනු සාහිත්‍යයන් හැටියට වර්ධනය වෙනවා අභිධර්ම සාහිත්‍යය ඇතුලේ. ඒ අභිධර්ම අටකතා, අභිධර්ම ටීකා, අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථ සහ අභිධර්ම සංග්‍රහ ග්‍රන්ථ ටීකා කියන හැටියට මේ විදිහට එහි සංවර්ධනය නැත්නම් විකාශනය දිගටම සිද්ධ වුණු බව දකින්න පුළුවන්කම තියෙනවා. ඔය අවසන් පියවර දෙක ගත්තාම ඒ පියවර දෙක සූත්‍ර සහ විනය පිටක වලට සාපේක්ෂව අභිධර්ම පිටකය වඩා සාර්ථක වෙච්ච අවස්ථාවක් හැටියට සලකන්න පුළුවන්. ඉතින් ওই කාරණා ටික තමයි අපිට අභිධර්මයේ ආරම්භය හා සංවර්ධනය ඔස්සේ කතා කරන්නට තියෙන්නේ. තව මාතෘකාවක් ඔබ වහන්සේලාට විෂය නිර්දේශයෙන් ලබා දීලා තිබුණා. ඒ තමයි අභිධර්ම ග්‍රන්ථයන්ගෙන් නිරූපිත අභිධර්ම පිටකයෙන් නිරූපිත අභිධර්ම න්‍යාය. ඒ ගැන මම ඔබ වහන්සේලාට අර මහා රඹෑවේ පාලිත හාමුදුරුවෝ සම්භාෂා සංග්‍රහවට ලියපු ලිපියක් ආශ්‍රයෙන් කරුණු 3ක් දුන්නා. හිම භාවිත වෙලා තියෙන මෙතඩ් ඒව නැත්නම් ක්‍රමවේද සම්බන්ධව කරුණු 3ක් සහ ඒවට අදාළ උදාහරණ අපි අභිධර්ම පිටකයේ පොත් ගැන කතා කරනකොට ඒ තැන්වලදී පැහැදිලි කරා. සහ ඔය කියපු මෙතඩ් ඒව නැත්නම් ඔය කියපු ක්‍රමවේද න්‍යායන් සූත්‍ර සාහිත්‍ය තුලත් භාවිත වෙලා තියෙන බවත් සඳහන් කරා. ඉතින් ඔය කාරණා ටික ගොනු කරගන්නකොට ඔබ වහන්සේලාට ඉබේම ඒ ප්‍රශ්නෙට උත්තරය නිර්මාණය වෙනවා. ඒක ගොනු කරගන්න විතරයි තියෙන්නේ. අපි මේ කතා කරපු කාරණා ඇතුලේ මේ ප්‍රශ්නෙට අදාළ උත්තර අපි ඕනතරම් කතා කරලා තියෙනවා. ඒ කරුණු ටික පිළිවෙලට ගොනු කරගන්න ඒ සඳහා ඔබ වහන්සේලා පිරිවෙන් ආයතනවල ගුරුවරුන්ගේ සහයෝගයත් ලබා ගන්න පුළුවන්. ඒ සහයෝගයත් අරගෙන ඒ පිළිතුරත් ගොනු කරගන්න කියලා මතක් කරනවා. අපි මේ පිළිබඳ තොරතුරු කතා කරලා තියෙන නිසා නැවත මේ ඔස්සේ නැවත වරක් ඒ සඳහා පාඩමක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ඊළඟ පාඩමෙන් අපි ටීකා සාහිත්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආරම්භ කරන බවත් සිහිපත් කරමින් අද දවසේ අපේ පාඩම මෙතකින් හමාර කරනවා.
සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය